රයිට්. එහෙනම් අපි තුන්වෙනි ගාන ගත්තොත් තුන්වෙනි ගාන ප්‍රකාශ කරනවා. එතකොට මම මේ වෙනකොට ලක්ෂ ප්‍රස්ථාර නැත්තම් කොටු දැල් පාවිච්චි කරලා හදන උදාහරණයක් සාකච්ඡා කළා. දැන් රුක්සටහනක් පාවිච්චි කරන උදාහරණයක් තමයි ඊළඟට එන්නේ. දැන් කියනවා මේ මල්ලක එකම තරමේ රතු බෝල 5ක් සහ නිල් බෝල 3ක් ඇත. රතු බෝල 5යි නිල් බෝල 3යි. දැන් රතු බෝලයක් වීමේ සිද්ධිය R ලෙසද නිල් බෝලයක් වීමේ සිද්ධිය B ලෙසද සලකමු කියලා. ඉතින් අපි රචනා ස්වරූපයේ ගානක් නම් කොහොම ලියනවා. දැන් ඉතින් ඒවා මොකුත් ලියන්න අවශ්‍යතාවයක් නැහැනේ. R රතු B නිල් 5යි 3යි. ඔක්කොම බෝල ගත්තොත් ඔක්කොම බෝල කීයද? 8යි. රයිට්. ඒක කියනවා මේ පළමුව ඉවතට ගත් බෝලයේ වර්ණයේ සටහන් කරගෙන එය නැවත මල්ලට දමා. ඒකට අපි ලස්සන වචනයක් පාවිච්චි කරනවා ප්‍රතිස්ථාපනය සහිතව. දෙවන බෝලයක්ද ඉවතටගෙන වර්ණයේ සටහන් කරගන්න. රයිට්. මේකෙන් බෝලයක් ඉවතට ගත්තා. ඉවතට ගත්තොත් එක්කෝ රතු එක්කෝ නිල්ල. ඒකේ වර්ණයේ සටහන් කරගෙන ආපහු මල්ලට දානවනේ බෝලේ. රතු එකක් හම්බුණා නම් රතු පාට ගණන 5 තිබ්බ එක 4ක් වුණා. 4ක් වුණාට ආපහු දැම්මනේ. දාපුවන්ද ආයි 5යි. නිල් පාට බෝල වල කිසි වෙනසක් වුණ නැහැ. ඒක එහෙමම තියෙනවා. මුළු බෝල ගානෙත් දැන් වෙනසක් නැහැ. මොකද ගත්තේ ආපහු දාපුවන්ද ආපහු 8යි. රයිට්. මේ අත්ත දිගේ එනකොට හම්බ වෙලා තියෙන නිල් එකක්. එහෙනම් රතු පාට ඒවා වෙනසක් වෙන්න විදියක් නැහැනේ. නිල් පාට ඒවා එකක් අඩු වෙන්න ඕනේ. දෙකක් වෙන්න ඕනේ ගත්ත උනාට. හැබැයි ආයි දාපුහන්ද ආපහු මේක මොකද වෙන්නේ? 3ක් වෙනවා. ඊට උත්තරේ 8යි. දැන් මේකෙන් ගන්නවා බෝලයක් විතරට. එතකොට ඒකත් එක්ක රතු එක්ක නිල්. මේකනුත් වෙනවා එක්ක රතු එක්ක නිල්. රුක්සරණ අපි අඳින්නේ ඔහොමයි. ප්‍රතිස්ථාපනයේ සහිත නම් ගත්තේව නැවත දදා බෝල ගන්නව නම් මේ තැන් වල මේ මල්ල නොයන්තර ප්‍රශ්නයක් නැහැ. මොකද ආරම්භක අවස්ථාවේ මල්ලම තමයි තියෙන්නේ. නමුත් මගේ ඊළඟ කොටසේ කියනවා ප්‍රතිස්ථාපනය රහිතව කියලා. ඒ කියන්නේ ගත්ත එක නැවත දාන්නේ නැතුව. ඒවනම් තැන් වල මල්ල අඳින එකේ වටිනාකමක් තියෙනවා. රයිට්. මනෝමයෙන් ඉතින් කරගන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. පුළුවන් තරම් හිතින් අඩු කාලයකදී කරගන්න උත්සාහ කරන්න. ඉතින් මගේ ජොබ් එක ඒක නෙවෙයිනේ. මම ඔයාලට පැහැදිලි කරන්න නේ මම මෙතන දේශනය කරන්නේ. ඒ නිසා මම ඉතින් විස්තරාත්මකව කරනවා. ඒතර දැන් රුක්සරහනක මේ අතු දිගේ අපි සම්භාවිතාවය ලකුණු ගන්නවානේ. රතු බෝලයක් ලැබීමේ සම්භාවිතාවයේ සමානයි තියෙන රතු බෝල ගණන බෙදන්න ඕනේ මුළු බෝල ගණනේ. නිල් බෝලයක් ලැබීමේ සම්භාවිතාව සමානයි නිල් බෝල ගණන බෙදීම මුළු බෝල ගණන. මේකයි එක්කහුව කරොත් එකයි. මෙතන ගත්තත් අපිට එන්නේ ওই සම්භාවිතාවයන්ම තමයි. 8න් 5යි 8න් 3යි. 8න් 5යි 8න් 3යි. රයිට්. ඉතින් අපි ගහනවා මෙම පරීක්ෂණයට අදාළ නියැදි අවකාශයේ රුක්සටහනක් මගින් ඉදිරිපත් කරන්න. වාර දෙකේදීම රතු බෝල ලැබීමේ සම්භාවිතාව. නියැදි අවකාශය ගත්තොත් කොහොමද එන්නේ? RR. මෙතන එන්නේ RB. මෙතන එන්නේ BR. මෙතන එන්නේ මොකක්ද? BB. RR වලින් නිරූපණය කරන්නේ මොකක්ද? පළමු සහ දෙවන කියන වතාවල් දෙකේදීම රතු බෝල ලැබීමේ සිද්ධිය. RB වලින් පළමු වර රතු බෝලයක්, හැබැයි දෙවෙනි වර නිල් බෝලයක්. මේකේ පළවෙනි වර නිල් බෝලයක්, දෙවෙනි වර රතු බෝලයක්. ඊළඟේ පළමු සහ දෙවන කියන අවස්ථා දෙකේදීම නිල් බෝල. දැන් ඔයාලට උත්තර හොයාගන්න ලේසියි. වාර දෙකේදීම රතු බෝල ලැබීමේ සම්භාවිතාව. වාර දෙකේදීම රතු බෝල නම් PRR. right? તો රුක්සටහනක අතු දිගේ සම්භාවිතාවයන් ගුණ කරන්න ඕනේ. ඒතර RR වල සම්භාවිතාව කියන්නේ 8න් 5 වැඩි කිරීම 8න් 5. 8න් 5 වැඩි කිරීම 8න් 5 කියලා කියන්නේ මොකද්ද? 25ට 64යි. මේකේ ගානේ දෙවෙනි කොටසට උත්තරය. තුන්වෙනි කොටස ගත්තොත් තුන්වෙනි කොටසේ අහන්නේ මොකද්ද?
පළමුවර රතු බෝලයක් සහ දෙවනවර සුදු බෝලයක්. පළමුවර රතු බෝලයක් එතන පොඩි මුද්‍රණ දෝෂයක් වෙලා තියෙනවා. මේ දෙවනවර සුදු බෝලයක් වෙන්න විදියක් නැහැ නේ. දෙවනවර වෙන්න ඕනේ මොකද්ද? මල්ලේ තියෙන්නේ රතු සහ නිල්නේ. ඒ සුදු බෝලයක් කියන එක පොඩක් නිවැරදි වෙන්න ඕනේ. නිල් බෝලයක් ලැබීමේ සම්භාවිතාව වෙන්න ඕනේ. රතු ඊළඟ එක නිල්ල. රතු බෝලයක් සහ නිල් කියලා කියන්නේ මේකනේ. 8න් 5 වැඩි කිරීම 8න් 3. රවින 15 බෙදීම 64යි. ඊට පස්සේ රෝමිලක්කංග 4 යහන්නේ මොකද්ද? රෝමිලක්කංග 4 යහනවා දෙවනවර රතු බෝලයක් ලැබීමේ සම්භාවිතාව හොයන්න කියලා. ඉතින් දෙවනවර රතු බෝලයක් නම් මොකක්ද වෙන්නේ? P RR. දෙවෙනි පාර රතුව ධන P BR. ඒකෙන් කියන්නේ මේ දෙවෙනි පාර රතු බෝලයක් ලැබෙති. දෙවෙනි පාර රතු බෝලයක් ලැබෙනවා මේකනුත් කියන දෙකේම. ඉතින් රුක්සටහන් දිගේ අතු දිගේ සම්භාවිතාවයන් වැඩි කරලා ඊට පස්සේ එක්කව කරන්න. RR වල සම්භාවිතාව කීයද? අපි දැනටමත් හොයලා තියෙන්නේ 25ට 64යි නේ. ඒක ආයි හොයන්න දෙයක් නැහැ නේ. BR කියලා ගත්තොත් BR අපි හෙව්වේ නෑ. BR තියෙන මේකේ 8න් 3 වැඩි කිරීම 8න් 5. අපිට එන්නේ 25ට 64යි ධන මේක ඇවිල්ලා 15ට 64යි. මේක එක්කව කරොත් 40ට 64යි. උත්තරේ සුළු කරන්න ඕනේ 8 වරක් 5නේ. මෙතන 8 වරක් 8යි. 8න් 5යි. දැන් 8න් 5 කියලා ලියන්නත් පුළුවන්. 0.62යි 5යි කියලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් 100ට 62.5යි කියලා ලියන්නත් පුළුවන්. හරි. දැන් බලන්න එකේ ආයන්නට ආයන්න ගත්තොත් ආයන්නේ ප්‍රකාශ කරනවා එක බෝලයක් ඉවතට ගැනීමෙන් පස්සේ එය නැවත මල්ලට නොදමා එනම් ප්‍රතිස්ථාපනයේ රහිතව දෙවන බෝලයක්ද ඉවතට ගනු ලැබෙයි. ඉතින් එහෙම නැති මේවා වෙනස් වෙනවා. රුක්සරාන මේ අතු වෙනස් වෙන්නේ නැහැ රයිට්. මේක එනවා මේ විදිහට. right මේක ගත්තොත් මල්ලෙන් ඉස්සෙල්ලා හම්බුනේ රතු බෝලයක් එවන රතු බෝල ගාන එකකින් අඩු වෙන්න ඕනේ. ආයි දැම්මේ නැහනේ. ඒතර මෙතන 4යි. 4යි 3යි එක්කව කරොත් 7යි. මෙතන ගත්තොත් හම්බුනේ නිල් බෝලයක්. එවන නිල් බෝලේ දාන්න නැති හන්ද මෙතන 2යි. මුළු බෝල ගණනත් කීයද? 7යි. දැන් එහෙමනම් සම්භාවිතාවයන් ලිව්වොත් කොහොමද එන්නේ? ඔක්කොම වෙන්න ඕනේ 7න් 7න් 4යි 7න් 3යි. මෙතන ගත්තොත් 7න් 5යි. මෙතන 7න් 2යි. ඒතර නියදේවකාශයේ සිද්ධි ගත්තොත් අර සිද්ධිම තමයි. දැන් ඔයාගෙන් ගහනවනේ මේ බෝල දෙකම එකම වර්ණයෙන් යුක්ත වීම. බෝල දෙකම එකම වර්ණයෙන් යුක්ත නම් PRR ධන PBB. දෙකම රතු එහෙම නැත්නම් දෙකම නිල. දෙකම රතු කියලා ගත්තොත් අපිට එන්නේ කීයද? 8න් 5 වැඩි කිරීම 7න් 4. ධන මේක එකක් ඊළඟට BB කියලා කියන්නේ මේ යට එකනේ. 8න් 3 වැඩි කිරීම 7න් 2. ඉතින් සුළු කරොත් අපිට එනවා 50 සුළු කරන්න අපි මේ 4යි මේක වාට ඉතින් කැල්ලක තියෙන හන්ද සුළු කිරීම ගැටලුවක් වෙන්න විදියක් නැහැනේ. 20 බෙදීම 56යි. ඊළඟ 6 බෙදීම 56යි. ඒ කියන්නේ 26 බෙදීම 56යි. දෙකෙන් බෙදුවොත් 13 බෙදීම 28යි. ඔයාලට එකපාරම කැල්කියුලේටරෙන් සුළු කරන්න ඕනේ. ඉතින් ගණක යන්ත්‍රයේ පරිහරණය අපේ මේ නව විෂය නිර්දේශයට ඉතා වැදගත්. මම අනාගතේ කතා කරනවා ප්‍රතිපායන විශ්ලේෂණය right අපි ගණක යන්ත්‍රයෙන් හදන්න පුළුවන්.
ඉතින් ඒ ගණක යන්ත්‍රය තමයි සරලම ක්‍රමය. රයිට්? වේගවත්ම ක්‍රමය. ඊළඟට තුන්වෙනි කොටසේ නෙවෙයි මේක එක මේක දෙක නේද? දෙවෙනි එක ගත්තොත් දෙවෙනි එකේ කියනවා බෝල දෙක වෙනස් වර්ණ වලින් යුක්ත වීම. වෙනස් වර්ණ වලින් යුක්ත වීම නම් RB ධන BR. රයිට්? පාට දෙක වෙනස් වෙන්න ඕනේ. ඒතර RB කියලා කියන්නේ මේකනේ. එහෙනම් අපිට එන්නේ කීයද? 8න් 5 වැඩි කිරීම 7න් 2. 7න් 3. ධන BR කියලා කියන්නේ මේක. 8න් 3 වැඩි කිරීම 7න් 5. ඉතින් මේක සුළු කරොත් ඔයාලට එනවා 15 බෙදීම 56යි. ධන ඊළඟට ඔයාලට එන්නේ 15 බෙදීම 56යි. ඒ කියන්නේ 30 බෙදීම 56යි. 30 බෙදීම 56 කියලා කියන්නේ 15 බෙදීම 28යි. ඊට පස්සේ රෝම ඉලක්කම් 3 ගත්තොත් රෝම ඉලක්කම් 3 කියනවා යටත් පිරිසෙන් එක් රතු බෝලයක්වත් ලැබීම. මේකයිලා අපේ සංඛ්‍යානේ අපේ සම්භාවිතය ජනප්‍රිය වචනයක් යටත් පිරිසෙන් කියලා කියන්නේ මොකක්ද? at least. ඒ කියන්නේ අඩුම ගානේ එක රතු බෝලයක්වත් තියෙන්න ඕනේ. ඉතින් අඩුම ගානේ එක රතු බෝලයක්වත් කිව්වොත් මේක හදන පළවෙනි ක්‍රමය මොකද්ද? අඩුම ගානේ එකක් නේ කියලා කියන්නේ. දෙක මාවට ගමන් නැහැ නේ. RB අනිත් එක එන්නේ VR. ඔයාලට කරන්න තියෙන්නේ මේ සිද්ධි තුනට අදාළ සම්භාවිතාවයන් තුන එක්කහු කරලා පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක අවසාන උත්තරේ විතර දාගන්නයි තියෙන්නේ. ඉතින් ඕකම හදන දෙවෙනි ක්‍රමය තමයි මේක. ඉතින් මං කියවනේ මේ කෙටි ක්‍රම පාවිච්චි කරන්න ඕනේ කියලා. ඉතින් වෙලාව ඉතුරු වෙන ක්‍රමය තමයි මේක. අපි දන්නවා කිසියම් සිද්ධියක් සිදුවීමේ සම්භාවිතාවයේ සමානයි එක ඍණ ඒ සිදු නොවීමේ සම්භාවිතාව කියලා අපි දන්නවනේ. ඉතින් එහෙමනම් මම මෙතනට ගන්නද? මම එතනින් පස්සේ මෙතනට ගන්නම් රයිට්? යටත් පිරිසෙන් එක් රතු බෝලයක්වත් ලැබීමේ සම්භාවිතාවය සමානයි එක ඍණ අඩුම ගානේ එකක්වත් ලැබීම සමානයි මොකද්ද? එක ඍණ එක රතු බෝලයක්වත් නොලැබීමේ සම්භාවිතාව එක් නොලැබීමේ සම්භාවිතාව. මේක සමානයි එක ඍණ එක රතු බෝලයක්වත් නොලැබීම කියලා කියන්නේ මොකද්ද? ඉවතරගත් බෝල දෙකම නිල් පාට ඒවා වීමේ සම්භාවිතාව. ඉතින් නිල් පාට ඒවා වෙනවා නම් 8න් 3යි 7න් 2යි. මේක සමානයි එක ඍණ 6 බෙදීම 56. මේක නවා 50 බෙදීම 56. 50 බෙදීම 56 කියලා කියන්නේ කීයද? 25 බෙදීම 28. ඉතින් ඔය මේ ක්‍රමයට හෙව්වත් ඔයාට එන්න ඔය උත්තරේම එන්න ඕනේ. රයිට්? එතනින් ඒ කතාවත් ඉවරයි. දැන් ඊළඟට තියෙනවා මේකත් අපේ මේ පාස් පේපර් ගානක් රයිට්? මට අවුරුද්ද මතක නෑ මේ රූපවාහිනියක් තවත් වසර 5ක කාලයකට පසු කියන ගාන ප්‍රශ්නක 4 රයිට්?
right ඊළඟට ප්‍රකාශ කරනවා ද රූපවාහිනියක් තවත් වසර 5ක කාලේ 5කට පසු නිසි ලෙස ක්‍රියාත්මක වීමේ සම්භාවිතාවය 6/5ක් වන අතර නිසි පරිදි ක්‍රියාත්මක වීමේ සම්භාවිතාවය 6/5ක් නම් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම ඒ කියන්නේ රූපවාහිනිය කැඩීමේ සම්භාවිතාව කීයද 6/1යි එකෙන් අඩු කරන්න ඕනේ 6/5 රේඩියෝ වක්තාවත් වසර 5කට පසු නිසි ලෙස ක්‍රියාත්මක වීම 8/5යි එවනම් නිසි ලෙස ක්‍රියාත්මක නොවීම 8/3යි ඉතින් අපි ගන්නවා මෙන්න මේ විදිහට දැන් ඉතින් අපි ලියන ඒවා කියනවා විතරයි රූපවාහිනිය නිසි ලෙස ක්‍රියාත්මක වීම TV නිසි ලෙස ක්‍රියාත්මක නොවීම TV dash රේඩියෝව නිසි ලෙස ක්‍රියාත්මක වීම R නිසි ලෙස ක්‍රියාත්මක නොවීම R dash නිසි ලෙස ක්‍රියාත්මක වීම R නිසි ලෙස ක්‍රියාත්මක නොවීම R dash සම්භාවිතා ගැන ටික අපි දාගත්තොත් කොහොමද එන්නේ රූපවාහිනිය තවත් වසර 5කට පස්සේ නිසි ලෙස ක්‍රියාත්මක වීම 6/5යි මේක 6/1යි මේක ඇවිල්ලා 8/5යි මේක 8/3යි මේක 8/5යි මේක 8/3යි right එතකොට ඔයාගේ නියඳි අවකාශය ගත්තොත් TVR මේකෙන්නේ TVR dash මේකෙන්නේ TV dash R මේකෙන්නේ TV dash R dash right TVR වලින් පෙන්නන්නේ මොකක්ද රූපවාහිනියත් නිසි ලෙස ක්‍රියාත්මක කරන අවුරුදු 5කට පස්සේ රේඩියෝවත් ක්‍රියාත්මක වෙනවා දෙකම හොඳ තත්ත්වේ තියෙනවා පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වේ මේකේ රූපවාහිනිය වැඩ රේඩියෝව කැඩලා රූපවාහිනිය කැඩලා රේඩියෝ වැඩ මේක රූපවාහිනිය රේඩියෝ දෙකම පිදලා ගිහිල්ලා තියෙනවා right දැන් අපි ගහනවා රූපවාහිනිය සහ රේඩියෝ යන දෙකම නිසි ලෙස ක්‍රියාත්මක වීම ඉතින් යහන්නේ මේකනේ නේ එවනම් ඔයාගේ සම්භාවිතා දෙක ගුණ කරා නම් හරි නේද පළවෙනි එකට 6/5 වැඩි කිරීම 8/5 සුළු කරා නම් ඔයාට එන උත්තරය අපිට ඉතින් කාල වේලාව පොඩ්ඩක් සීමිත හන්ද මුල ගණන් අපි විස්තරාත්මකව කතා කරපු නිසා සුළු කිරීම කැල්කියුලේටරෙන් කරගන්න ඊට පස්සේ රේඩියෝ පවණක් නිසි ලෙස ක්‍රියාත්මක වීම නැහැ ඊළඟට රේඩියෝ විතරයි වැඩ කරන්න ඕනේ රේඩියෝ විතරක් වැඩ නම් ටීවී එක කැඩෙන්න ඕනේ එවනම් ඔයා මම මෙහෙම දාන්නම් මේක එන්නේ P TVR අද එන්නේ 6/5 වැඩි කිරීම 8/5 ඊළඟ රේඩියෝ පවණක් ක්‍රියාත්මක කරනවා නම් ටීවී එක කැඩෙන්න ඕනේ රේඩියෝ වැඩ කරන්න ඕනේ දුරාගේ සම්භාවිතාවය 6/1 වැඩි කිරීම 8/5 සුළු කරගන්න කැල්කියුලේටරේ ඊට පස්සේ අඩු වශයෙන් එක භාණ්ඩයක්වත් නිසි ලෙස ක්‍රියාත්මක වීම. දැන් අපි දන්නවා අඩු වශයෙන් එක භාණ්ඩයක්වත් නිසි ලෙස ක්‍රියාත්මක වීම කියන එකම කියන්න පුළුවන් මොකක්ද? යටත් පිරිසෙන් එක භාණ්ඩයක්වත් නිසි ලෙස ක්‍රියාත්මක වීම ඒක සමානයි එක ඍණ භාණ්ඩ දෙකම කැඩිලි නිසි ලෙස ක්‍රියාත්මක නොවීම. අතර ඒක ඍණ TV dash R dash කියලා කියන්නේ මොකද්ද? 6/1 වැඩි කිරීම 8/3. රෝමිලකම් 4 ගත්තොත් රෝමිලකම් 4 කියනවා භාණ්ඩ කිසිවක් නිසි ලෙස ක්‍රියාත්මක නොවීම. ඒ කියන්නේ TV dash R dash. ඒක සමානයි 6/1 වැඩි කිරීම 8/3. ඔක සුළු කරා නම් ඔයාට එනවා උත්තර ටික. ඊට පස්සේ රෝමිලකම් 5. ඒව හොඳයි මේ අපේ බහුවර්ණ ප්‍රශ්න වලටත් හොඳයි ඒ ගණන් ටික මම ඔයාලට මේ ක්‍රමයක් කියලා දෙන්නම් ඒක ඉතින් කොටස් මං 7ක් අහලා තියෙනවා ඉතින් බහුවර්ණ ප්‍රශ්නකදී එක කොටසයි නහන්නේ රයිට් බලන්න කොහොමද ඒව කරන්නේ කියලා ඒක යන්නේ මේ A සහ B යන සිද්ධීන් දෙකට අදාළ සම්භාවිතා PA සමානයි 0.6. ඊට පස්සේ දීලා තියෙනවා PB සමානයි 0.25. ඊළඟට PA චේතන B සමානයි 0.5.
1.5 right දැන් ඔයාලට විභාගෙදිත් ඔය ගානක් ආවොත් ඔයා කැමති නම් සූත්‍ර පාවිච්චි කරන්න පුළුවන් එහෙම නැත්නම් ඉතින් මම හිතන්නේ ලේසිම ක්‍රමය හතම එක ගොඩට ගත්තාම ලේසි ක්‍රමය තමයි මේ වෙන් රූප සටහනක් අඳින එක. ඉතින් මම අඳිනවා මෙන්න මෙහෙම. ඡේදනයක් තියෙනවායි කියලා පැහැදිලිනේ. මේකේ මේක B. ඒ ඡේදන B සමානයි 0.15. ඒක දාන්න ඕනේ ඉස්සෙල්ලා. PB සමානයි 0.25. ඒ කියන්නේ මේ මුළු කෑල්ල 0.25යි 0.15ක් තියෙන හත් මෙතන 0.1යි. මේ මුළු කෑල්ල 0.6යි. එහෙනම් මෙතන 0.45යි. 0.45ට 0.15 එක්කව කරාම 0.6යි. එහෙනම් එළිය කොච්චරක් තියෙනවද? මේක 0.6යි 0.7යි එළිය තියෙන්න ඕන කීයද 0.3. ඔක්කොම එක්කව කරොත් නියඳ අවකාශයේ සම්භාවිතාවේ උත්තරේ එන්න ඕන කීයද? එකක් එන්න ඕනේ. හරි PA dash අනෝ. ඉතින් PA dash බරිත නිරීක්ෂණයෙන්ම ලියා ගන්න. ඔයා සූත්‍ර පාවිච්චි කරනවා නම් මේක ලියන්න පුළුවන් එක ඍණ PA කියලා. එක ඍණ PA එක ඍණ PA කියලා කියන්නේ 0.6යි උත්තරේ කියේ 0.4යි. එහෙමත් පුළුවන් එහෙමත් පුළුවන් නැත්නම් PA dash කියලා කියන්නේ මොකද්ද? ඒට අයිති නැති සර්වත්‍ර කුලක ඉතුරු කෑල්ල 0.1යි 0.3යි එක්කව කරාම 0.4යි. මම ඉතින් මේ වෙන් රූප සටහන හොඳයි කියලා ප්‍රකාශ කළේ එක කොටසක් නෙවෙයි කොටස් 7ක් තියෙනවානේ. හතරම උත්තරේ දෙන්න පුළුවන් නිසා PB dash B dash කියලා කියන්නේ මොකක්ද? B ට අයිති නැති සර්වත්‍ර කුලක ඉතුරු කෑල්ල වෙන්න PB. එළිය තියෙනවා 0.45ක් 0.3ක් එහෙමනම් 0.75ක් රෝමිලක්කන් 3 රෝමිලක්කන් 3 ගත්තොත් රෝමිලක්කන් 3 යහනවා P A වේලේ B A වේලේ B කියලා කියන්නේ මේ මුළු කැලලට ඔයා දන්නවනේ මම රුම්පුව සටහනක ගත්තොත් මේක A නම් මේක B නම් A වේලේ B කියලා කියන්නේ මේ සමස්ත කොටස. මේක තමයි A වේලේ B A වේලේ B වල සම්භාවිතාව කීයද? මේ 0.3 නැතුව ඉතුරු ටිකනේ 0.7යි රෝමිලක්කන් 4 රෝමිලක්කන් 4 යහනවා P A ඡේදන B dash ඒක මම අතන කරන්නගා P A ඡේදන B dash ඉතින් මේකේ මම නිකන් ගත්තොත් හොඳ අවබෝධයකින් විභාගයට යනවා නම් මේකෙන් කියන්නේ ඒට පමණක් කියන එක තමයි කියන්නේ. ඒට පමණක් කියලා කියන්නේ 0.45යි. මම ඔක වෙන් රූප සටහනක පෙන්නුවත් මෙන්න මෙහෙමයි. මෙන්න A මෙන්න B ඒත් එක්ක මෙන්න ඒත් එක්ක ගන්න ඕනේ B අනුපූරකය. B අනුපූරකය කියලා කියන්නේ මොකද්ද? B ට අයිති නැති සර්වත්‍ර කුලක ඉතුරු එක. right? මේක තියෙන්නේ ඡේදනයනේ. ඡේදනය කියලා කියන්නේ සහනේ. සහ කියලා කියන්නේ පාට දෙවර්ගයේම ඇතිය. ඡේදනය කියලා කියන්නේ පාට දෙවර්ගයේම ඇති ප්‍රදේශය. මේලය කියලා આવොත් පාට දෙවර්ගයේම ඇති ප්‍රදේශයයි තනි පාට තියෙන ප්‍රදේශයයි කියන දෙකම ගන්න ඕනේ. මොකද මේලෙන් කියන්නේ හෝ කියන එක. එහෙනම් මේකේ A ඡේදන B dash කියලා ගත්තොත් පාට දෙකම ඇති ප්‍රදේශනේ. ඒ කියන්නේ මේ ඒට පමණක් කියන ප්‍රදේශය. මම ඔන්න නැවත මේ පැත්තේ පැහැදිලි කිරීම සඳහා රූප සටහනක් ඇන්දොත් මේක ඇද. මේක ඇද තියෙන කීයද? 0.45. right? දෙවා මේක මතක තියාගන්න. ඒත් එක්ක ඡේදනය ගන්න ඕන නම් B වල අනුපූරකේ නැති එකනේ A. ඒක පමණයි. ඔයාලට එහෙනම් මෙහෙම මං අහුවොත් P A අනුපූරකයේ ඡේදනය B කියලා කියන්නේ මොකද්ද? මේක A ට පමණක් නම් මේකයි මොකද්ද? B ට පමණක්. B ට පමණක් කියලා කියන්නේ කී 0.1යි. ඉතින් අපි ඒක අහන්නේ නැහැ. ඔතන ඡේදනයේ අහන්නේ මං ඊළඟ එකේ අහන්නේ මේලය. P A අනුපූරකයේ මේලේ B. ඒක කොහොමද එන්නේ?
ඉතින් ඔයා මේ රූප සටහනම තියෙනවනේ. තියෙන හන්ද ඉතින් අපි ආය අඳින්න ඕනේ නැහැ නේ. එතකොට මේලේ කියලා කියන්නේ හෝ. එතකොට පාට දෙකම සහ තනි පාට ඇති ප්‍රදේශ. මේකේ පාට දෙකම සහ තනි පාට ඇති ප්‍රදේශ කියලා කියන්නේ මොකද්ද? මේකත් අයිති ඡේදනයත් අයිති යා. මේකේ කෑල්ල අඩු කරා නම් හරි නේද? එකෙන් 0.1ක් අඩු කරා නම් හරි 0.9යි. රෝම ඉලක්කම් 6. රෝම ඉලක්කම් 6 ගත්තොත් 6 කියන්නේ මොකද්ද? A' මේලේ B'. A' මේලේ B' ගත්තොත් කොහොමද එන්නේ? මෙන්න A මෙන්න B A' කියලා කියන්නේ මොකද්ද? ඒටයි තින් නැති සර්වත්‍ර කුලකේ ඉතුරු කැල්ල. ඒ වල අනුපූරකයනේ. මෙන්න A'. B' කියලා කියන්නේ මොකද්ද? Bටයි තින් නැති සර්වත්‍ර කුලකේ ඉතුරු කැල්ල. මේකෙන්. මේ දෙකේ මේලේනේ. මේලේ කියලා කියන්නේ මොකද්ද? පාට දෙකම සහ තනි පාට ඇති ප්‍රදේශ. වෙන මේ මැද කැලේ හරි ඉතුරු ටිකනේ නේ. වෙන අපි කරන්න ඕන මොකක්ද? එකෙන් මැද කැලේ ටික අඩු කරා නම් හරි නේද? 0.85. රෝම ඉලක්කම් 7. රෝම ඉලක්කම් 7 කියන්නේ මොකද්ද? A' ඡේදන B'. මේකේ මේලේ ඔකම ඡේදනය අහනවා. ඡේදනය නැති ආය අදින දෙයක් නැහැ නේ. අපි A' ඇඳලා තියෙන්නේ B' ඇඳලා තියෙන්නේ ඡේදනය නම් පාට දෙකේම තියෙන ප්‍රදේශ. පාට දෙකම තියෙන ප්‍රදේශ. පාට දෙකම තියෙන ප්‍රදේශ කියලා කියන්නේ මේ ඇතුලේ කැලල හැර ඉතුරු කොටස. මේක. රයිට්? එතකොට මේක කියලා කියන්නේ මේලේ හැර ඉතුරු ටික මේ රූප සටහනෙන් පේනවා කියේ 0.3යි. ඒක හොද ක්‍රමයක්. මේ සූත්‍ර මුකුත් මම පාවිච්චි කළේ නැහැ. සූත්‍ර පාවිච්චි කළත් කරන්න පුළුවන් ඒවා තියෙනවා, බැරි ඒවා තියෙනවා. රයිට්? කොහොමද පුළුවන් රයිට්? මේක ඉතින් හොද ක්‍රමයක් ආ. ඊළඟට ප්‍රශ්නක 6. 6 ගත්තොත් ප්‍රශ්නක 6 ගත්තොත් කියනවා PE සමානයි 0.7. නැති හැමතිස්සෙම A හා B කියලා ඉන්න අවශ්‍යතාවයක් නැහැ නේ. මම ඉතින් සංකේත මාරු කරා. PE සමානයි 0.7, PF සමානයි 0.2. right? PF සමානයි 0.2. අපෙන් අහනවා P E ඡේදන F සහ E වල F ගන්න. ඔයාලට කියලා දෙනවා මේ E හා F යනු වන ස්වායත්ත සිද්ධි දෙකක කියලා ප්‍රකාශ කරනවා. ඒතර සිද්ධීන් දෙකක් ස්වායත්ත නම් ඔයාලට සරල ගුණ කිරීමේ නීතිය පාවිච්චි කරන්න පුළුවන් නේ. මේක රෝම ඉලක්කයේ මේක අහනවනේ. ඒතර සරල ගුණ කිරීමේ නීතිය ඔයා ඕලෙල් වලත් කතා කරපු නීතිය E හා F කියන දෙක ස්වායත්තයි. ස්වායත්ත සිදුවීම් දෙකක බද්ධ සිදුවීම වෙන වෙනම එම සිද්ධීන් වල සම්භාවිතාවල ගුණිතයට සමානයි. එහෙනම් මේක සමානයි 0.7 වැඩි කිරීම 0.2. 0.1.4. ඊළඟට අහන ඔයාගේ PE මේලේ F කීයද කියලා අහනවා. එතන දාන්න මේ සාධාරණ සම්භාවිතා එකතු කිරීමේ නීතිය දාන්න. ඒ සාධාරණ එකතු කිරීම මේවා තින් කඩපාඩමේ තියෙන්න ඕනේ. PE දන PF ඍණ PE ඡේදන F. ඉතින් සාධාරණ සම්භාවිතා එකතු කිරීමේ නීතිය අපි මෙහෙම ඉගෙන ගත්තේ නෑ. අපි ඉගෙන ගත්තේ P A මේලේ P සමානයි PA දන PP ඍණ
P ඡේදන F. ඉතින් A වෙනුවට E සහ B වෙනුවට F දාලා මේක ලියා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි PE දන්නවනේ 0.7යි කියලා. PF දන්නවනේ 0.2යි කියලා. E ඡේදන F දැන් හොයාගත්තනේ 0.14යි කියලා. 0.9යි මේකෙන් අඩු කරාම 0.76යි. right. දැන් එතකොට එනවා අපි වැදගත් තැනකට එනවා. right. මම අහනවා එකේ ඔයාගෙන් මෙන්න මේ වගේ P E ඡේදන F dash ඊළඟට අහනවා P E dash ඡේදන F ඊළඟට අහනවා P E dash ඡේදන F dash. ඉතින් මෙතනදී අපි වැදගත් ප්‍රතිඵලයක් අපි ලියා ගන්නවා මෙන්න මේ විදිහට E සහ F යන සිද්ධීන් දෙක සිද්ධීන් ස්වායත්තයයි දී ඇති විටක පහත සිද්ධි යුගලද එකිනෙකට ස්වායත්ත වේ. right. රුහාට ගානක E හා F කියන සිද්ධීන් දෙක එහෙම නැත්නම් A හා B ස්වායත්තයි කියලා වට දෙයි. එහෙම දුන්නාම දැනගන්න ඕනේ මේවත් ස්වායත්තයි කියලා දැනගන්න ඕනේ. එකක් මොකද්ද? E dash සහ F. තව එකක් මොකද්ද? E සහ F dash. තව එකක් මොකද්ද? E dash සහ F dash. ඔයාට ගන්න දෙන්නේ ඔය එක එක එකිනෙකට ස්වායත්තයි කියලා ඔයාට ගණන් වල ප්‍රකාශ කරන්නේ නැහැ. ඔයාට දෙන්නේ E හා F ස්වායත්තයි කියලා විතරයි. එහෙමනම් මේ දෙකත් ස්වායත්තයි. මේ දෙකත් ස්වායත්තයි මේ දෙකත් ස්වායත්තයි. එහෙමනම් මෙතන තියෙන්නේ ස්වායත්ත සිද්ධි දෙකක බද්ධ සිදුවීමේ සම්භාවිතාවය ඒක සමානයි වෙන වෙනම එම සිද්ධීන් වල සම්භාවිතාවල ගුණිතයට. P කියලා කියන්නේ කීයද? 0.7යි. P F dash කියලා කියන්නේ මොකක්ද? F 0.2 නම් එක ඍණ 0.2 0.8යි. උත්තරේ එන්නේ 0.5යි. මේ දෙක ස්වායත්තනේ. P E dash වැඩි කිරීම PF. E dash කියලා කියන්නේ මොකක්ද? E සිදුවීම 0.7 නම් ඒ සිදු නොවීම අනුපූරක සිද්ධියේ සම්භාවිතාවය එකෙන් මේක අඩු කරා වෙනවා 0.3යි. PF කියලා කියන්නේ 0.2යි. උත්තරේ 0.06යි. මේක ගත්තොත් P E dash වැඩි කිරීම PF dash. E dash කියලා කියන්නේ E සිදු නොවීම 0.3යි. F dash කියලා කියන්නේ F සිදු නොවීම 0.8යි. මොන උත්තරේ කියේ 0.2යි 4යි. මේක ඇවිල්ලා වැදගත් ප්‍රතිඵලයක් ස්වායත්ත සිද්ධීන් සම්බන්ධයෙන් A හා B ස්වායත්ත නම් A dash සහ B ස්වායත්තයි A සහ B dash උත් ස්වායත්තයි A dash සහ B dash උත් ස්වායත්තයි. එක එකට වෙන වෙනම ඔයාලට පුළුවන් සරල ගුණ කිරීමේ නීතිය පාවිච්චි කරන්න. ඊට පස්සේ 7 වෙනි ගානේ ප්‍රකාශ කරනවා මෙහෙම කතාවක්. right. හත්වෙනි ගානේ ප්‍රකාශ කරනවා කිසියම් උපකරණයක් ක්‍රියාත්මක වන්නේ එහි අඩංගු AB හා C යන සංරචක තුනම ක්‍රියාත්මක තත්ත්වයේ පවතින්නේ නම් පමණි. මේකත් 1995 ජූලි මට මතක හැටියට එක් වසරක් තුල AB හා C යන සංරචක අක්‍රිය වීමේ සම්භාවිතා පිළිවෙලින් වසර අවසානයේට පෙර උපකරණයේ ක්‍රියාත්මක වීමේ සම්භාවිතාවය ගණනය කරන්න. ඉතින් පැහැදිලිව ගානේ සඳහන් කරලා තියෙනවා උපකරණය ක්‍රියාත්මක වන්නේ එහි අඩංගු A B හා C යන සංරචක තුනම ක්‍රියාත්මක වෙනවා නම් විතරයි. හොඳයි අපි රුක්සටහන ඇඳීම ආරම්භ කරමුකෝ. රුක්සටහන ඇඳීම ආරම්භ කළොත් ඉස්සෙල්ලම ගන්නවා ඒ උපකරණයට. ඒ උපකරණයේ ක්‍රියාත්මක වෙන්න පුළුවන් ක්‍රියාත්මක
නොවෙන්න පුළුවන්. ඒ වලින් ඒ ක්‍රියාත්මක වීම ඒ ඩෑෂ් වලින් ඒ ක්‍රියාත්මක නොවීම. ඊට පස්සේ යනවා B වලට. B ක්‍රියාත්මක වෙන්න පුළුවන් ක්‍රියාත්මක නොවෙන්න පුළුවන්. B ක්‍රියාත්මක වෙන්න පුළුවන් B ක්‍රියාත්මක නොවෙන්න පුළුවන්. C ක්‍රියාත්මක වෙන්න පුළුවන් C ක්‍රියාත්මක නොවෙන්න පුළුවන්. C ක්‍රියාත්මක වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. ක්‍රියාත්මක වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. ක්‍රියාත්මක වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. මන් නියදවකාශයේ ලිව්වොත් ABC. ABC වලින් නිරූපණය කරන්න මොකද්ද? ඒ උපකරණය හැදිලා තියෙන සංරචක තුනම ක්‍රියාත්මක වෙනවා. මේකේ AB C dash. A සහ B ක්‍රියාත්මක වෙනවා හැබැයි C ක්‍රියාත්මක වෙන්නේ නැහැ. A B dash C. right? ඊළඟට A B dash C dash. ඊට පස්සේ A dash BC. A dash BC dash. A dash B dash C. අනිත් එක A dash B dash C dash. ඉතින් අපි දන්නවා එක ඩෑෂ් එකක්වත් තියෙනවා නම් ඒ සංරචකේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. A dash තියෙනවා නම් ඒ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් උපකරණය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. A හරි B හරි C හරි සංරචක තුනෙන් එකක් හරි කැඩිලා නම් උපකරණය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා පැහැදිලිව කියනවා. උපකරණය ක්‍රියාත්මක වන්නේ සංරචක තුනම ක්‍රියාත්මක වෙනවා නම් විතරයි කියලා. වසර අවසානයේට පෙර උපකරණය අක්‍රිය වීමේ සම්භාවිතා ගණනය කරන්න කියලා. ඉතින් මේකේ අක්‍රිය වීමක් නේද? මේකත් අක්‍රිය වීමක් නේද? මේක B හා C දෙකම අක්‍රියයි කියන්නේ උපකරණය අක්‍රියයි 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 අක්‍රියයි. ඉතින් රුක්සරානේ අතුද්දිගේ පොඩ්ඩක් ඉන්න ඒ අක්‍රිය වීම 0.15යි. B අක්‍රිය වීම 0.05යි. C අක්‍රිය වීම 0.1යි. එහෙමනම් මේවා දාගන්න පුළුවන් නේද? 0.85යි නේද? එකෙන් අඩු කරා මේක. එකෙන් අඩු කරාම 0.95යි. එකෙන් අඩු කරාම 0.9. ඉතින් අපෙන් ගහන්නේ වසර අවසානයේට පෙර උපකරණය අක්‍රිය වීමේ සම්භාවිතාවය. වසර අවසානයේට පෙර උපකරණය අක්‍රිය වීමේ සම්භාවිතාවය සමානයි එක ඍණ වසර පුරා උපකරණය ක්‍රියාත්මක වීමේ සම්භාවිතාවයට. මම මෙතන පාවිච්චි කරන්නේ කිසියම් සිද්ධියක් සිදුවීමේ සම්භාවිතාවය සමානයි එක ඍණ එය සිදු නොවීමේ සම්භාවිතාවය කියන මෙන්න මේ ප්‍රතිඵලය පාවිච්චි කරන්නේ. වසර අවසානයේට පෙර උපකරණය අක්‍රිය වීමේ සම්භාවිතාව අපෙන් ගන්න. ඒක සමානයි එක ඍණ වසර පුරා උපකරණයේ ක්‍රියාත්මක වීමේ සම්භාවිතාව. ඉතින් වසර පුරා උපකරණයේ ක්‍රියාත්මක වීමේ සම්භාවිතාව කියලා කියන්නේ මොකක්ද? P A B C. එක ඩෑෂ් එකක්වත් තියෙන්න බෑ. එක ඍණ ඒ අත දිගේ වැඩි කරන්න. 0.85 වැඩි කිරීම 0.95 වැඩි කිරීම 0.9. ඉතින් එකෙන් ওই ටික අඩු කරන්න. ඒතර ඔයාගේ කැල්ලක පාවිච්චි කරලා එක ඍණ වරහණක් පාවිච්චි කරන්නකො. එක ඍණ වරහණ දාන්න 0.85 වැඩි කිරීම 0.95 වැඩි කිරීම 0.9 සමාන කියලා ගත්තොත් 0.27 3.25. right? the ඔයාට මේ වගේ ගානක් හදිස්සියවත් ආවොත් වෙලාව ටිකක් වැඩිපුර යයි වගේ හැඟීමක් තියෙනවා. ඒ කියන්නේ ඔයා වෙලාව හරි ගානට කළමනාකරණය කරගන්න නම් ඔයා මොකද කරන්නේ? ඔයා මේ වගේ රුක්සටහනක් ඔයාගේ ඔළුවේ මැවිලා තියෙන්න ඕනේ. right? මේක හරියට කාසියක් දෙවතාවක් උඩ දාන කාසියක් තුන්වතාවක් උඩ දාන පරීක්ෂණයක් වගේ. දුවාට මැවිලා පේනකොට අග්ගාලා දක්ෂ ටික සාමාන්‍ය දක්ෂම වෙන්න ඕනේ නැහැ. right? සාමාන්‍ය අවබෝධයක් තියෙන ශිෂ්‍යයා දන්නවා මේක සමානයි එක ඍණ
අර ටිකේ උත්තර ටික. හැබැයි ඒ ටික දීලා නැහැ මේ ඒවා හොයාගන්න ඕනේ. ඊට පස්සේ ප්‍රශ්නාංක 8 ප්‍රශ්නාංක 8 අසම්භාව්‍ය සම්භාවිතය මම පටන් ගන්නවා. රයිට්. ප්‍රශ්නාංක 8 ගත්තොත් මෙතෙක් මේ කිසිව තැනක මේ අසම්භාව්‍ය සම්භාවිතාවේ සම්බන්ධ වුණේ නැහනේ. වට කියනවා සමබර ධාතු කැටයක් උඩ දමනු ලබන පරීක්ෂණයක හරි සමබර ධාතු කැටයක් උඩ දාන පරීක්ෂණයක් නම් නියැදි අවකාශය මොකද්ද? 1 2 3 4 5 6. ඒ කියන්නේ ns සමානයි 6 ය. ඊට පස්සේ ඒ කියලා කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම. ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම කියන සිද්ධිය. ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම නම් අපිට එන්නේ මොකද්ද? 1 3 5. b කියලා කියන්නේ මොකද්ද? b කියලා කියන්නේ පහට අඩු සංඛ්‍යාවක් ලැබීම. පහට අඩු සංඛ්‍යාවක් ලැබීම. පහට වඩා අඩු සංඛ්‍යාවක් ලැබෙනවා නම් 1 2 3 4. රයිට්? අපෙන් අහන්නේ මොකද්ද? එහෙම වෙනවා නම් B සිදුව ඇති අවස්ථාවක ඒ සිදුවීමේ අසම්භාව්‍ය සම්භාවිතාව සංකේතවත් කරන්නේ කොහොමද? මම නිකන් වචනෙට කියන්නේ P A ඉරක් P. ඒ ඉරක් B කිව්වට මේකේ නිවැරදි නිර්වචනය මොකද්ද? B නම් සිද්ධිය සිදුව ඇති අවස්ථාවක ඒ සිද්ධිය සිදුවීමේ අසම්භාව්‍ය සම්භාවිතාවය. රයිට්? ඊළඟ දෙවෙනියට අහනවා P B ඉරක් A. B ඉරක් A කියලා කියන්නේ මොකද්ද? A නම් සිද්ධිය සිදුව ඇති අවස්ථාවක B සිදුවීමේ අසම්භාව්‍ය සම්භාවිතාව. මේක කියන්නේ P B given A. මේක ඇවිල්ලා P A given B. මේ දෙක මොනවා වුණත් අපි දන්නවා කොහොමද සූත්‍රය ලියන්නේ? මේ දෙකම සිදුවීමේ සම්භාවිතාවය මේ තියෙන සිද්ධීන් දෙකේ සම්භාවිතාව තියෙන උඩ. මේකෙත් එහෙමමයි. හැබැයි හරය වෙනස් වෙනවා. හරය මොකද්ද? වෙලා තියෙන සිද්ධියේ සම්භාවිතාවය බෙදන්න ඕනේ. වෙලා තියෙන මෙතන B නේ. PB. මෙතන වෙලා තියෙන්නේ A, මෙතන එන්නේ PA. මේක සමානයි කොහොමද PB ඡේදනය ගන්නෙ? වඩ ඕනනම් කෙලින්ම මේ P කියන එක අයින් කරන්න පුළුවන් n වලින් n A ඡේදන B. මෙතන යනවා n B. මේක යනවා n B ඡේදන A. මේක යනවා n A. දැන් ඉතින් A ඡේදන B හැම මෙතනින් ගන්න ඕනේ. ඔයාගේ A සහ B මෙහෙම නම් A ඡේදන B කියලා කියන්නේ මොකක්ද? දෙකටම පොදු අවයව. 1 3 නේ. එම නිසා n A ඡේදන B සමානයි කීයද? 2යි. මේකේ NA මේකෙන් පේනවා NA සමානයි 3යි මේකෙන් පේනවා NB සමානයි 4යි කියලා නේ. ඒතර A ඡේදන B වලට අයිති අවයව සංඛ්‍යාව 2යි නේ. NB 4යි උත්තරේ කීයද? භාගය. A ඡේදන B කිව්වත් B ඡේදනය කිව්වත් දෙකම එකයි නේ. මේකේ 2යි NA කියලා කියන්නේ 3යි. උත්තරේ 3ෙන් 2යි. දෙකක සම්භාවිතාවය 2න් 1යි අනික සම්භාවිතාව කීයද? 3ෙන් 2යි. දැන් අසම්භාව්‍ය සම්භාවිතාව කියන්නේ ඉතින් මේ මහා සංකීර්ණ දෙයක් නෙවෙයි රයිට්. හැබැයි අපිට අලුත් මොකද ඕලෙවල් වල අපි ඒක සාකච්ඡා කළේ නැති නිසා රයිට්. 9 වෙනි ගාන මේ වසරේ අපොස උසස් පෙළ ශිෂ්‍යයින්ගෙන් 25ක් ව්‍යාපාර සංඛ්‍යානයෙන්ද 20ක් ගණකාධිකරණයෙන්ද 10ක් මෙම විෂයන්
දෙකෙන්මද අසමත් වුණේ. right එතකොට වගේ ප්‍රශ්නයක් කියනවා මේ ඔහු නැත්තම් ඇය ව්‍යාපාර සංඛ්‍යානයෙන් අසමත් නම් ගණකාධිකරණයෙන්ද අසමත් වීමේ. තුයාට ඊළඟට අහනවා ඔහු නැත්තම් ඇය ගණකාධිකරණයෙන් අසමත් නම් ව්‍යාපාර සංඛ්‍යානයෙන්ද අසමත් වීමේ යන සම්භාවිතා ගණනය කරන්න. දෙකක් තමයි ඉතින් ගාන කියවපු ගමන් ඉතින් ඔයාට අවබෝධ වෙන්න ඕනේ මේක ඇවිල්ලා මේ අසම්භාව්‍ය සම්භාවිතාවය ගාන. මේ වගේ වාක්‍ය ඛණ්ඩ තියෙද්දි අපිට අසම්භාව්‍ය සම්භාවිතාවේ සූත්‍ර හදාගන්න බෑනේ. ඉතින් ඔයා හඳුන ගන්න ඕනේ මොකද්ද මේකේ A මොකද්ද මේකේ B. සිද්ධීන් දෙක මොකද්ද? ඉතින් මම දාගන්නවා මේ ව්‍යාපාර සංඛ්‍යානයෙන් අසමත් වීමේ සිද්ධිය. ව්‍යාපාර සංඛ්‍යානයෙන් අසමත් වීමේ සිද්ධිය සමානයි ඒ ලෙසද ගණකාධිකරණයෙන් ගණකාධිකරණයෙන් අසමත් වීමේ සිද්ධිය සමානයි B ලෙසද සලකමු. right එහෙම අකුරු දාගත්තාම වැඩේ ලේසියි. බලන්න එතකොට මේ කියනවා රෝම ඉලක්කම් එකේ කියනවා ඔහු නැත්තම් ඇය ව්‍යාපාර සංඛ්‍යානයෙන් අසමත් නම් ඒ කියන්නේ ව්‍යාපාර සංඛ්‍යානයෙන් අසමත් කියලා ඔයාලට දීලා තියෙනවා. එතකොට සිද්ධියක් වෙලා තියෙනවා ඒ කියන එක වෙලා තියෙනවා. අසමත් නම් ඔහු ගණකාධිකරණයෙන් අසමත් වීමේ ගණකාධිකරණයෙන් අසමත් වීම කියලා කියන්නේ බීනේ. අසමත් වීමේ සම්භාවිතාවය තමයි අපෙන් අහන්නේ. ඉතින් මේක සමානයි මේ දෙකම සිදුවීමේ සම්භාවිතාවය. මේ දෙකේ ඡේදනය බෙදීම PA. ඉතින් ඔයාලට තියෙනවනේ මේ B ඡේදනයේ වල සම්භාවිතාවයේ දීලා තියෙනවනේ දෙකෙන්ම අසමත්ලු කී දෙනෙක්ද 10%ක්. 10% කියලා කියන්නේ 0.1යි. PA කියලා කියන්නේ මොකද්ද? ව්‍යාපාර සංඛ්‍යානයෙන් අසමත් වීම. 125ක් ව්‍යාපාර සංඛ්‍යානයෙන් එවනම් 125ක් නම් 0.2යි. මේක ගත්තොත් කැල්ලකින් සුළු කරන්න පුළුවන්. මේක 10 බෙදීම 25යි 10 බෙදීම 25යි කියලා කියන්නේ 2 බෙදීම 5යි 2 බෙදීම 5යි කියලා කියන්නේ 0.4යි. ඔයාලට මෙතනින් පස්සේ ටක් ගාලා කැල්ලකින් ගන්න පුළුවන් මේ උත්තරය. ඊට පස්සේ රෝම ඉලක්කම් දෙක ගත්තොත් රෝම ඉලක්කම් දෙකේ මොකද්ද කියන්නේ? ඔහු නැත්තම් ඇය ගණකාධිකරණයෙන් අසමත් නම් ගණකාධිකරණයෙන් අසමත් කියලා කියන්නේ B සිද්ධ වෙලා තියෙනවා. එහෙව් අවස්ථාවක ඒ සිදුවීමේ අසම්භාව්‍ය සම්භාවිත. මේක සමානයි P A ඡේදන B. බෙදන්න ඕනේ PB වලින්. A ඡේදන B කියලා කියන්නේ දෙකෙන්ම අසමත් වීම 0.1යි. PB කියලා කියන්නේ දැන් ගණකාධිකරණයෙන් අසමත් වීම 120යි. 120යි කියන්නේ 0.2යි. ඉතින් සුළු කරොත් අපිට එන්නේ කීයද? එක බෙදීම 2යි එක බෙදීම 2යි කියලා කියන්නේ කීයද? 0.5යි. 0.5යි කියලා ලියන්න ඕනේ නැහැ. භාගය කියලා තිබ්බත් හරි. වාගේ උත්තර MCQ එකේ උත්තර තියෙන්නේ කොහොමද? භාග වලින්ද දශම වලින්ද ඒ ටික ඔයා ගත්තනම් හරි. අපි මේ වෙනකොට සම්භාවිතා කියන ටිකක් අමාරු ඒකකයක්. අපි සෑහෙන දුරට අපි සාකච්ඡා කරා. තව ටිකක් අපිට තියෙනවා. ඒක ඊතුරු කොටස අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු. right. සියලු දෙනාටම ආයුබෝවන්.